චරන්ති බාලා දුම්මේදෝ අමිත්තේ නේව අත්තනා කරුන්තා පාපකං කම්මං යං හෝති කටුකප්පලං තී. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, ධර්ම ශ්‍රවණයට කැමති ඔබ සියලු දෙනා වෙනුවෙන් ධර්ම දේශනාව සිදු කරන්න යොදාගත් මාතෘකා පාඨය තමයි මුලින් සිහිපත් කරන්නට යෙදුනේ ධම්මපද පාළියේ බාල කියන වර්ගයේ සඳහන් වෙන ගාථා රත්නයක්. මේ ධම්මපද පාළියේ තියෙන ගාථාවන් සියල්ලම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුක ධාතුවෙන්ම දේශනා කළ ගාථා. එනිසා භාග්‍යතුන් වහන්සේගේම ධර්මස්කන්ධයේ තුල අන්තර්ගතයි. අපි අද ධර්ම මාතෘකාව බවට පත් කරගත්තේ චරන්ති බාලා දුම්මේදෝ අමිත්තේ නේව අත්තනා කරුන්තා පාපකං කම්මං යං හෝති කටුකප්පලං කියන ගාථා රත්නය. භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කළේ කුෂ්ඨ රෝගියෙක් අරමුණු කරලා. මේ කුෂ්ඨ රෝගියාගේ නම සුප්පබුද්ධ කියන කුෂ්ඨ රෝගියා. මේ ගාථාවේ සරල තේරුම භාග්‍යතුන් වහන්සේ සඳහන් කරපු ගාථාවේ සරලව අපි තේරුම සිහිපත් කළොත්, දෙලොව වැඩ නොදත් අඥානියෝ යම් පව්කමක් කරනවා නම් ඒකේ විපාක කොයි තරම්ද කියලා ඒගොල්ලෝ දන්නේ. යමෙක් පව්කම් කරන්න ඉදිරිපත් වෙනවා නම් එයා මේ තමන්ගේ දෙලොවම යහපත පිළිබඳව සලකන්නේ නැති කෙනෙක්. මං කරන්න හදන මේ ක්‍රියාව මොනතරම් භයානකද, කොයිතරම් බරපතලද කියන කාරණාව ඔහු සලකන්නේ නැතුවයි ඒ පව්කම් කරන්න ඉදිරිපත් වෙන්නේ. ඊළඟට සඳහන් කළා පව්කම් කරමින් සතුරෙකු වැනි වූ ආත්මයෙන් යුක්තව ඔහු හැසිරෙනවලු. එතකොට මේ තමන්ගේ ආත්මය, මේ ලබාගත් ජීවිතය ඔහු තමන්ට යහපතක් කර ගැනීම සඳහා නෙමෙයි යොදලා තියෙන්නේ. ඔහු තමන්ගේ ජීවිතේ පාවිච්චි කරලා තියෙන්නේ තමන්ට හතුරෙක් බවට පත් කරගන්න. තමාම තමාට හතුරෙක් බවට පත් වෙනවා. හැබැයි තමන්ට හතුරෙක් වෙනවා කියන එක බාහිර හතුරන්ට වඩා හරි භයානක වැඩක්. අපි මේ පිළිබඳව කරුණු ටිකක් සාකච්ඡා කරමු. අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ ඉන්න කාලේ මේ සුප්පබුද්ධ කියන කුෂ්ඨ රෝගියා, එයාගේ ශරීරයේ පුරාම කුෂ්ඨ හැදිලා හැම වෙලාවෙම කසනවා. ඒ නිසා දිය වැක්කිරෙනවා. මිනිස්සු කැමති නෑ එයා ළඟට ගන්න. ගෙදර අයත් එයාට පිළිකුල් කරනවා. සමාජයට යනකොට සමාජයත් පිළිකුල් කරනවා. බණමඩුවට ගියහම බණමඩුවට එනවට කවුරුවත් කැමතිත් නෑ. ඒ නිසා මෙයා බණ අහන්නේ හැමදාම එළියට වෙලා. මොකද නිරන්තරයෙන් එයාගේ ශරීරයේ අර තුවාල වලින් දිය ගලනවා. බිබිලි කහනකොට කැඩිලා තෙත් වෙච්ච ඇඳුම් වලින් වගේ යුක්තව තමයි ඉන්නේ. ඒ නිසා කවුරුත් පිළිකුල් කරනවා. පිටපැත්තට වෙලා ධර්ම ශ්‍රවණය කළත් සුප්පබුද්ධ එක දවසක් සෝවාන් ආර්ය මාර්ග ඵලය ලබා ගත්තා. බොහෝම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. දැන් සුප්පබුද්ධට හිතෙනවා මම සෝවාන් වෙච්ච බව බුදුරජාණන් වහන්සේට කියන්න යන්න ඕනේ කියලා. ඒ වුණාට තාම ලං වෙන්න බෑ, මිනිස්සු ගොඩක් ඉන්නවා. මිනිස්සු සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේගෙන් ඉවත් වුණාට පස්සේ සුප්පබුද්ධ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දන ගහලා වැන්දා. හැබැයි සුප්පබුද්ධ භාග්‍යතුන් වහන්සේ දකින්න යන්න කලින් සුප්පබුද්ධ බුදුරජාණන් වහන්සේ දකින්න යන්නේ තමන් ලබාපු උතුම් ඵලය ගැන භාග්‍යතුන් වහන්සේට කියන්න බව දැනගත්ත
සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කල්පනා කළා මම ගිහිල්ල සුප්පබුද්ධයන් පරීක්ෂා කරන්න ඕන කියලා. ආන් ඒ නිසා සක් දෙවිඳු හැටියටම අහසෙම ඉඳගෙන සුප්පබුද්ධයන්ට කියනවා ඔබ ලෙඩෙක්. ඔබ හරි දුප්පත් මිනිහෙක්. මම ලෙඩෙත් සනීප කරනවා. ඔබට ඇති තරම් ධනධාන්‍යයක් දෙනවා. හැබැයි මම කියන දේ කියන්න ඕන කියලා. මොකක්ද කියලා ඇහුවා. සඳහන් කළා බුදුන් බුදුන් නොවෙයි කියාපන්. දහම් දහම් නොවෙයි කියාපන්. සඟුන් සඟුන් නොවෙයි කියාපන් කියලා කිව්වා. සුප්පබුද්ධ මේ කතාව අහගෙන ඉඳලා කියනවා ඔබ කවුද කියලා ඇහුවා. මම සක්‍ර දේවේන්ද්‍ර කියලා කිව්වා. ආංගේල සඳහන් කළා ඔබ සක්‍ර දේවේන්ද්‍ර වුණත් ඔබ මහා අඥානයෙක් බවයි මට පේන්නේ. ඔබට කවදාවත් බෑ මගේ කටින් ඔය කතාව කියවන්න. ඔබ මට කියනවා මම දුප්පත් කියලා. මම දුප්පත් කියලා හිතෙන්නේ ඔබට විතරයි. හැබැයි මේ ලෝකේ මම හුඟක් පෝසත් කෙනෙක්. මම ගාව උතුම් ගුණධර්ම ගොඩක් දියුණු වෙලා තියෙනවා. ශ්‍රද්ධාව, සීලය, හිරිය, ඔත්තප්පය, සුතය, ඡාගය, ප්‍රඥාව. මේවට මොනවද අපි කියන්නේ? සප්ත ආර්ය ධනෙ. මංගාව එක ධනයක් නෙමෙයි තියෙන්නේ. මංගාව ආර්ය ධන 7ක් තියෙනවා. ඒ වගේ මං හරි සම්පූර්ණයි. ඒ හින්දා මම දුප්පත් නෑ. මේ ලෝකේ හුඟක් පෝසත් කියලා හිතාගෙන ඉන්න කට්ටිය මැරිලා ගිහිල්ලා නිරේ උපදිනකොට හුඟක් දෙනා දුප්පත් කියලා හිතාගෙන ඉන්න අය මේ ආර්ය ධනයෙන් පෝසත් වෙලා ඉඳලා මැරිච්ච ගමන් ගිහිල්ලා සුගතිය උපදිනවා. එහෙනම් කෙනෙකුට මුලින්ම මේ සංසාර ගමන සුවපත් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට මේ සම්බුද්ධ ශාසනය හරියටම පිහිටන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට මුලින්ම තිබිය යුතු උතුම්ම කාරණාව තමයි ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධාව කියන ධර්මතාවය අතහැරලා අපිට කවදාවත්ම ඉස්සරහට යන්න බැරි බවම ධර්මයේ සඳහන් කරනවා. නමුත් වර්තමානයේ සමහර පිරිසක් ශ්‍රද්ධාව ගැන ඒ තරම් සලකන්නේ. ඒගොල්ලෝ කතා කරන්නේ ප්‍රඥාව ගැන විතරයි. ශ්‍රද්ධාවෙන් ඇති වැඩක් නැහැ. සීලයෙන් ඇති වැඩක් නැහැ. වටින්නේ ප්‍රඥාවයි කියලා. ඒක පිරිසකගේ මතයක්. ඒක භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය නෙවෙයි. ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් නෙවෙයි. ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ තැනට ගියපු කෙනෙක්. එහෙම නැත්නම් වටින්නේ ප්‍රඥාවයි කියලා කියපු ප්‍රඥාවේ පරිපූර්ණ තැනට ගියපු කෙනෙක් රහතන් වහන්සේ කියලා කියන්නේ. ප්‍රඥා කෘත්‍ය මුදුන්පත් කරපු කෙනෙක්. නමුත් ධර්මයේ සඳහන් කරන්නේ රහතන් වහන්සේ ළඟ වැඩියෙන්ම තියෙන ශ්‍රද්ධාවද ප්‍රඥාවද කියලා කවුරු හරි ප්‍රශ්නයක් නැගුවොත් රහතන් වහන්සේ දෙන උත්තරේ මොකද්ද? ශ්‍රද්ධාව කියලා. ප්‍රඥාව නෙමෙයි ශ්‍රද්ධාව කියලා. එහෙනම් මේ ශාසනයෙන් ඉස්සරහට යන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් එයා ගාව තිබිය යුතු මූලික කාරණාව ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ගාවට සීලය. ශ්‍රද්ධාවන්තයා ගාව සිල් තියෙනවා මිසක් ශ්‍රද්ධාව නැති කෙනෙක් ගාව සිල් රැකෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට පිළිපදින්න කියලා අපිට දේශනා කළා. භාග්‍යතුන් වහන්සේගේ වචනයට කීකරු වෙන්න ඕන කියන හැඟීම ඇති වෙන්නේ ශ්‍රද්ධාව හින්දා. ශ්‍රද්ධාව නැතිනම් කවදාවත් බුද්ධ වචනයට කීකරු වෙන්නේ නැහැ. එහෙනම් ශ්‍රද්ධාව ඇති අය ගාව තමයි උතුම් සීලයක් සුරක්ෂිත වෙනවා නම් සුරක්ෂිත වෙන්නේ. ආන් එහෙම සිල් ආරක්ෂා කරගෙන ඉන්න කෙනෙකුට තමයි ධර්ම ශ්‍රවණය කරන්න හිතෙන්නේ. මනාව ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වෙන්නේ. හිත එක තැනක තියාගෙන බණ අහන්න පුළුවන් වෙන්නේ. පටන් ගත්ත වීරියෙම අවසාන වෙනකම්ම ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වෙන්නේ එහෙම ශ්‍රද්ධාවක් තියෙන කෙනෙකුට. බණ අහන අය අතර විවිධ පිරිස් ඉන්නවා. හැමෝම බණ අහනවා වගේ පෙවුනට හැමෝම බණ අහන්නේ නැහැ. නමුත් වාඩි වෙලා ඉන්නවා. ශ්‍රද්ධාව තියෙන අය
හරියටම පටන්ගත්ත වීරියම ධර්ම ශ්‍රවණය කරනවා. එනම් ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය ඊළඟට මෙතන සඳහන් කළා මේ හිරියොත්ප්ප, ලැජ්ජ බය. මොනවට ලැජ්ජ බයද මේ? පාපයට තියෙන ලැජ්ජ බය. ඊළඟට ත්‍යාගය, මේ ආදී කාරණා කෙනෙකුගේ ජීවිතයට බොහෝම වටිනවා. ඉතින් සුපබුද්ධ සඳහන් කරනවා මෙවන් වූ ආර්ය ධන 7කින් මම පෝසත්. කොහොමද ඔබ මම දුප්පත් කියන්නේ? මේ කතාව අහලා හරි ප්‍රීතියට පත් වුණා සක්‍ර දෙවේන්ද්‍රයෝ. සුපබුද්ධ භාග්‍යතුන් වහන්සේ ගාවට යන්න කලින් සක්දෙවිඳු ගියා භාග්‍යතුන් වහන්සේ ළඟට. ගිහිල්ලා සුපබුද්ධ පිළිබඳව තොරතුරු හරි සතුටින් බුදුරජාණන් වහන්සේට සඳහන් කළා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මහරජ ඔබ වාගේ සක්‍ර දේවේන්ද්‍රවරු 100ක් ගිහිල්ලා කරුණු පැහැදිලි කළා. සුප්පබුද්ධගේ මතය වෙනස් කරන්න බෑ. සුප්පබුද්ධගේ කටින් කවදාවත් බුදුන් නොවේයි කියලා කියවන්න පුළුවන්කමක් ඇත්තෙම නෑ කියලා. එතකොට හරියටම බුදුන් සරණ ගියපු ශ්‍රාවකයා කවදාවත් භාග්‍යතුන් වහන්සේට පිටුපාන්නේ නෑ කියන කරුණයි මේ කියන්නේ. කිසිම හේතුවක් නිසා කිසිම බලවේගයකට මොනවා දෙනවා කියලා කිව්වත් තමන්ගේ සරණ බිඳගන්නේ නෑ කියන කාරණාවයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ලෙඩෙත් සනීප කරන්නම් කිව්වා. බොහොම ධන සම්පතුත් දෙන්නම් කිව්වා. ඒත් බැරි වුණා බුදුන් නොවේයි කියලා කියවන්න. ඒක තමයි හැබෑම ශ්‍රද්ධාවන්තයාගේ හැටි. එතකොට මේ සුප්පබුද්ධ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා එයාගේ කාරණාව කියලා සතුටු විය යුතු කතා කරලා කරුණු කියලා නැගිටලා යන්න ගියා. මොනවද මේ සතුටු විය යුතු කතා කියනවා කියලා කියන්නේ? ගියපු ගමම්ම මං ආවේ මොකටද කියලා කියන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දන්නවා එන්නේ මොකටද කියලා එන්න කලින්ම. ඒ වුණාට අපේ යුතුයකම තමයි ගියපු ගමන් අපි කියන්නේ නෑ. කවුරු මුණ ගැහෙන්න ගියත් අපි ගියපු ගමන්ම අපි ගියපු කාරණාව කියන්නේ නෑ. ඒ නිසා අපි කතා කරන යම් කරුණු ටිකක් තියෙනවා. සුප්පබුද්ධත් භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා එහෙමයි සතුටු විය යුතු කතා. ස්වාමීනි සනීපෙන්න. භාග්‍යතුන් වහන්සේට මෙච්චර වෙලා ධර්ම දේශනා කරලා වෙහෙසද? අද උදේ පිණ්ඩපාතේ වැඩියද? මේ ආදී කාරණා ටිකක් ඉස්සරලා අහනවා. සතුටු විය යුතු කතා කියලා කියන්නේ ඒවට. එහෙම ටිකක් කතා බහ කරලා තමයි කරුණු කියන්නේ. ඉතින් මෙයා ස්වාමීනි මම සතර පායෙන් මිදුණා. බොහොම ශ්‍රද්ධාවෙන් කියලා භාග්‍යතුන් වහන්සේ ගාවින් පිට වෙලා ගියා. ආන්ගේ යන ගමනේ මේ සුප්පබුද්ධට එළදෙනක් ඇනලා මැරෙනවා. යක්ෂණියක් තමයි එළදෙනෙක්ගේ වෙස් අරගෙන ඉන්නේ. තරුණ එළදෙනෙක්ගේ වෙස් අරන් ඇවිල්ලා ඇනලා මරලා දානවා. එතකොට භික්ෂුන් වහන්සේලා මේ කාරණාව දැනගෙන බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි සුප්පබුද්ධ මග මැරිලා. සුප්පබුද්ධ කොහේ ඉපදුනාද? භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා සුප්පබුද්ධ තව්තිසාවේ උප්පත්තිය ලැබුවා කියලා. එතකොට ඇයි සුප්පබුද්ධ මෙහෙම මග මැරුණේ? මොකක් හරි කරුමයක් තිබුණාද? ඒ කාරණාවත් භාග්‍යතුන් වහන්සේ වෙනම විස්තර කරලා දුන්නා. මේගොල්ලෝ පෙර භවයක කාන්තාවක් මරණයට පත් කළා. තව කුමාරවරු 4 දෙනෙක්. බොහෝම ධනවත් ඒගොල්ලෝ. අනික් අය දන් දෙනකොට මේ ධනවත් කුමාරවරු මොනවද කරන්න කියලා කල්පනා කළා. එක එක්කිනා එක යෝජනා කළා. අන්තිමට කෙනෙක් යෝජනාවක් කළා අපි නිදහස් තැනකට ගිහිල්ලා හොඳට රාරක්කු බීලා විනෝද වෙමු කියලා. ඒක හැමෝම අනුමත කළා. ගමේම අය ප්‍රදේශෙම අය දන් දෙනවා. නමුත් මේ ධනෙන් සියලු දෙනාට වඩා ඉහළම ඉන්න අය තමයි මේ යෝජනාව මේ සාකච්ඡාව කරන්නේ. අර රාරක්කු බීලා සතුටු වෙමු කියප එකට හැමෝම කැමති වුණා. ඒකට තවත් ටිකක් කෙනෙක් එකතු කළා අපි තනියම යනවට වඩා කාන්තාවකුත් එක්ක යමු කියලා. 4 දෙනාම මුදල් ගෙවන පොරොන්දුවට වෛශ්‍යාවක් තමයි මිලට ගත්තේ. ඇයට ආභරණත් අරගෙන දුන්නා. ඇඳුම් පැළඳුනුත් අරන් දුන්නා. හවස මුදල් ගෙවන්නත් පොරොන්දු වුණා. නමුත් හවස මේ අයම කතා කළා මෑයට මුදල් ගෙවන්නේ මොකටද? අපි අරගෙන දීපු ආභරණත් අරගෙන
අපි අරගෙන දීපු ඇඳුනුත් අරගෙන මෑ මරලා දාලා යන. මොකද ඇය අපි ගාව ඉන්න බව දන්නේ අපි විතරයි. අර කාන්තාව අසරණයි. නමුත් ඉතින් ඇය කල්පනා කළා මට වෙන කරන්න දෙයක් නැහැ. මේ මිනිස්සුયો නෙමෙයි. මිනිස්සුන්ට එහෙම කරන්න බෑ කවදාවත්. හැබැයි මම දන්නවා කරන්න ඕනේ වැඩි. මම යක්ෂණියක් වෙලා හැම භවයකම උඹලගෙන් පරිගන්නවා කියලා හිතුවා. මේගොල්ලෝ ඇය මරලා දාලා ගියා. ආන්ගේ තැනැත්තිය තමයි දිගින් දිගටම මේගොල්ලන්ට මේ කරදර කරන්නේ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේ වෙනකොට මේ සුප්පබුද්ධ ඔය එළදෙනගෙන් මැරුම් කාලා තියෙනවා 100 වතාවක්. එක එක ආත්මවල එක එක හැටියට. නමුත් ඒ අර තැනැත්තියම තමයි. එතකොට මේ සුප්පබුද්ධ විතරක් නෙමෙයි මෙයත් එක මේකට සම්බන්ධ වෙච්ච තව 4 දෙනෙක් ඉන්නවා. කවුද 4 දෙනා? අපේ ශාසනයේ මේ 4 දෙනා ගැනමත් කතා කරනවා. එක්කෙනෙක් පුක්කුසාති මහරජුරු. අපේ ශාසනයෙන් අනාගාමී වෙනවා. අනිත් එක්කෙනා මේ ශාසනයේ සැප සහිත ප්‍රතිපදාවෙන් සසරින් එතර වෙච්ච අති උතුම් වූ මහරහතන් වහන්සේ නමක්. ඒ වෙන කවුරුවත් නෙමෙයි දාරුචීරිය මහරහතන් වහන්සේ. පැවිදි වෙන්න බැරි වුණා. පාත්‍රාසිවුරු හොයාගෙන යන ගමන් මේල දෙන යන්න. අනිත් එක්කෙනා තමයි 55 අවුරුද්දක් චෝර ඝාතක තනතුර හොබවපු තම්බදාටික චෝරය. 4 වෙනිය තමයි සුප්පබුද්ධ කුට්ටි. මේ 4 දෙනා තමයි එදා අර කාන්තාව වෛශ්‍යාව මරලා දැම්මේ. එතකොට එහෙනම් මේ 4 දෙනාම අපේ ශාසනයෙම මැරෙනවා මේ විදිහටම. ඒ කීවෙනි වතාවද? 100 වෙනි වතාව. මැගෙන් මැරුම් කන 100 වෙනි වතාව. නමුත් වෛරය කියන එක කොයි තරම් බලවත්ද? අපේ භාග්‍යතුන් වහන්සේ ද්වේෂය වෛරය වගේ දේවල් අපේ ජීවිතවලින් එලවලාම දාන්න කියලා දේශනා කළේ හින්දා. එදා මේගොල්ලෝ ලොකු කර්මයක් කරපු බව ඇත්ත. සුප්පබුද්ධ කුට්ටි මේ වෙනකොට තව්තිසාව ඉපදිච්ච කෙනෙක්. දාරුචීරිය මහරහතන් වහන්සේ සංසාරයෙන් එතර වෙලාම යන්න ගියා. පුක්කුසාති මහරජුරු අනාගාමී නිසා බඹලොව ඉපදුනා. තම්බදාටික චෝරත් මහත් උතුම් වූ කල්යාණ මිත්‍රයෙක් ජීවිතයේ අවසන් කාලේ මුණ ගැහිච්ච නිසා 55 අවුරුද්දක් මිනි මරපු කර්මයේ පසෙක දාලා තව්තිසාවෙම ඉපදුනා. ශරීයත් මහරහතන් වහන්සේට දාන වේලක් පූජා කරලා අපමණ ප්‍රීතියෙන් පසු වෙන වෙලාවක තමයි එළදෙන ඇනලා මරන්නේ. ඒ නිසා තව්තිසාවෙම ඉපදෙනවා. භික්ෂුන් වහන්සේලාට ප්‍රශ්නයක් ආවා. මේ මහා චෝර ඝාතකයා කොහොමද තව්තිසාවේ ගියේ කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහණෙනි අවසාන කාලේ ඔහුට හම්බුනේ එසේ මෙසේ සත්පුරුෂයෙක් නෙවෙයි කියලා. ආන්ගේ පිහිටෙම්ම දෙව්ලොව ගිහිල්ලා ඉපදුනා. ඉතින් එතකොට අර යක්ෂණිය සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් මරණයට පත් කළා. මහා කුසලයක්. සාමාන්‍ය කෙනෙක් මරුවා වගේ නෙමෙයිනේ. අනාගාමීන් වහන්සේ නමක් මරණයට පත් කළා. තවත් බලවත් වුණා. මහරහතන් වහන්සේ නමක් මරණයට පත් කළා. ආනන්තරීය කර්මයක් කරගත්තා. ඇය මේ වෙනකොටත් අවීචී දුක් විඳිනවා. ඒ කර්මය නිසා. භාග්‍යතුන් වහන්සේ මෛත්‍රිය පිළිබඳව කරුණු සඳහන් කරනකොට භික්ෂූන් වහන්සේලාට දේශනා කළා හරස් කියතක් අරගෙන ඇවිල්ලා තමන්ගේ කඳ මැද්දෙන් දෙකට කපන කෙනාටත් මෛත්‍රී කරන්න කියලා. මොකද ඒ අකුසල චිත්තයේ ඇති වුණොත් ද්වේෂය වාගේ සිතුවිලි, වෛරය වාගේ සිතුවිලි ඒක තමන්ට අනර්ථයක් කරනවා. ඒකයි මේ ගාථාවේ සඳහන් කරන්නට යෙදුනේ පව්කම් කරමින් තමන්ගේ ආත්මය තමන්ට හතුරෙක් බවට පත් කරගන්නවා කියලා. එහෙමනම් ආන්ගේ විපාකය ඇය විඳවනවා. අපේ සමාජයේ දිහා බලහම අපිට කොයි තරම් ඒ වගේ දේවල් අහන්න දකින්න ලැබෙනවද? හදිසියේ ඇතිවෙච්ච කෝපය නිසා හිතන්න වතන්න වෙලාවක් නැති වෙච්ච නිසා කොයි තරම් බරපතල පාප කර්මයන් කරගෙන පස්සේ ඒගොල්ලෝ මුළු ජීවිතේම පසුතැවෙනවා. නමුත් එහෙම පසුතැවුණා කියලා
ඒගොල්ලෝ කරපු පාප කර්මයෙන් කවදාවත් අයින් වෙන්න පුළුවන්කමක් නැහැ. මුලින් ධර්මයට අනුව මේ දේවල් ප්‍රගුණ කරලා තිබුණා නම් ඒ ජීවිතවලට ඒ වාගේ අපරාධ වෙන්නේ නැතුව යනවා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයෙන් රකින්නවා කියන කාරණාව කොතෙන්ටද උපමා කරන්න බැරි අපට. හැම තැනම රැකවරණයක් තිබුණා නම් ඒ මනාව වූ ධර්මයේ හැසිරෙන පුද්ගලයා. එනම් මේ කරුණ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. එතකොට එළදෙන ඇනලා මැරුවේ එක කර්මයක් නිසා. එතකොට මෙයාට කුෂ්ඨ හැදුනේ ඇයි? මේ ලෙඩෙත් තවත් කර්මයක් වෙන්න දෙපයි. ඒකත් භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා. ස්වාමීනි මේ තරම් උතුම් තැනකට එන්න සංසාරේ පින් තිබිලත් නමුත් මේ වගේ දරුණු රෝගයකට ගොදුරුුණේ ඇයි කියලා. භාග්‍යතුන් වහන්සේ ඒකටත් කරුණ දැක්වුවා. පෙර තගරසිකී කියන බුදුරජාණන් වහන්සේ නමක් දැකලා අප්‍රසාදයෙන් කාරලා කෙල ගැහුවා. ආන්ගේ පාපයට තමයි නිරේ දුක් විඳලා ආයි මනුස්ස ලෝකේ ඉපදිලත් මෙන්න මේ වාගේ ඒ කර්මයේ අවශේෂ භාගය ගෙවාගෙන යනවා. ඒ කුෂ්ඨ රෝගය හැදුනේ ඒ වාගේ අකුසලයක් නිසා. එතකොට දැන් මේ කාරණා දෙකකින් අපිට පෙන්නවා කර්මය කියන ධර්මතාවය කොයි තරම් ප්‍රබලද කියන කාරණාව. සත්වයා හොයාගෙන සසර පුරාම විපාක දීගෙන එනවා. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙකුටම වඩා ඉහළින් ක්‍රියාත්මක වෙන ධර්මතාවයක් තමයි මේ කර්මය කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේටත් විපාක දුන්නා. රහතන් වහන්සේලාටත් විපාක දුන්නා. පිළිවෙලින් අරහත්ත්වයෙන් පල්හැ මාර්ගඵලලාභීන්ටත් විපාක දුන්නා. එහෙමනම් ඔබ අපි වගේ අයට සංසාරේ කර්ම විපාක දෙනවා කියන කාරණාවේ අහන්න දෙයක් ඇත්තෙම නැහැ. අද මෙතන ධර්ම දේශනාව කළාට ඔය ආසනවල වාඩි වෙලා ධර්ම ශ්‍රවණය කළාට අවීචියේ ඉපදෙන්න පව් අපි ගාව කොච්චර තියෙනවද? මේ ජීවිතෙන් කරලා කියලා මතකයක් නැතුව ඇති. නමුත් පෙර ජීවිතවල කරපුවා තාම විපාක දුන්නේ නැතුව තියෙනවා. പ്രേත ලෝකවල ඉපදින්න, වැසිකිලි වලවල් වල ඉපදෙන්න, සාගරයේ මත්ස්‍යෝ වෙලා ඉපදෙන්න, තිරිසන් ලෝකවල ඉපදිලා නොයෙක් දුක් විඳින්න කරපු කර්ම අපි ගාව නැත්තේ නෑ. නමුත් ඒ අතර සංසාරේ එන ගමන් කරගත්ත තවත් වෙනත් කුසල කර්මයක් ඉස්මතු වෙච්ච නිසා ඒ පාප කර්මයන් විපාක දෙන්න පැස්සක තියලා අපිට මනුස්ස ජීවිතය කියන උසස් තැනට එන්න අවස්ථාව හම්බ වෙලා. හැබැයි කරුණම හරියටම අවබෝධ කරගත්තේ නැත්තම් ඒ පුජ්‍යලයා ආපහු රැස් කරන්නේ අර කර්ම ගොඩට තවත් කර්ම ගොඩක්. මනාව කාරණාව අවබෝධ කරගත්ත පුජ්‍යලයා ඒ කර්මයන්ද යටපත් කරලා ඉහළට යන්න පුළුවන් උසස් කුසල ධර්මයන්ම මේ ජීවිතය තුළ රැස් කරනවා. තමන් ලබාගත්ත ශ්‍රේෂ්ඨ ආත්මයට හැබෑම සාධාරණයක් ඉෂ්ට කරනවා. නමුත් ධර්ම කාරණාව දන්නේ නැති කෙනා මේ ආත්මයේ හැබෑවටම තමන්ගේ හතුරෙක් බවට පත් කරගන්නවා. ඒකයි සඳහන් කළේ තමන්ගේ ආත්මයේ තමාම හතුරෙක් කරගන්නවා. චරන්ති බාලා දුම්මේදු. එතකොට මෙතන බාලයා කියලා කිව්වේ අඥානයට. දුම්මේද කියලා කියන්නේ දුෂ්ප්‍රඥාට. මේධාවී කියලා කියන්නේ ප්‍රඥාවන්තයාට. දුම්මේද කියලා කියන්නේ දුෂ්ප්‍රඥාට. ඒ කියන්නේ අඥානය කියන අර්ථයමයි. තරන්ති බාලා දුම්මේදු. මේ බාලයා හැම වෙලාවෙම හැසිරෙන්නේ අමිත්තේනේ වත්තනෝ. තමාට අහිතක් වෙන කටයුත්තක් කරගන්නවමයි. තමන්ටම අහිතක් වෙනදී. අපි සඳහන් කළා තමන්ගේ ආත්මය තමන්ට හතුරෙක් කරගන්නවා කියලා. අපි මතක් කළා තමන්ට හතුරු වෙන තරම් මේ ලෝකෙ වින කිසි කෙනෙකුට තමන්ට හතුරු වෙන්න බෑ කියලා. හිතලා බලන්නකෝ අපිට ඕන තරම් වෛරක්කාරයෝ හතුරක්කාරයෝ පලිගන්න බලාපොරොත්තු වෙන අය අපේ ජීවිත වටේට ඇති වෙනවා ජීවත් වෙන කාලේ. ගුණ පුරාගෙන යන අයටත් අකමැති අය ඉන්නවා. වැරදි කරන අයටත් අකමැති අය ඉන්නවා. ඔය කාටත් අපිට කරනවා නම් අයහපතක් කරන්න පුළුවන් ඉහළම දේ තමයි අපේ ජීවිතය උදුරගන්න එක.
අපිව මරල දාන්නක. ඊට වඩා කරන්න පුළුවන් දෙයක් ඒ අයට ඇත්තේම නෑ. නමුත් තමන්ට තමන් හතුරෙක් වෙච්චහම ආං ඊට වඩා දරුණුයි. දැන් හිතන්නකො අර හතුරට පුළුවන් වුණා අපි කවදාවත් අපායට තල්ලු කරන්න. ප්‍රේත ලෝකෙට තල්ලු කරන්න. තිරිසන් ලෝකෙට තල්ලු කරන්න. එයාලට ඒක කරන්න බෑ. මේ උපාදානස්කන්ධයේ තියෙන ප්‍රාණවායුව ඉවත් කරලා දාන්න මේක විනාශ කරලා දාන්න ඒගොල්ලන්ට පුළුවන්. ඒ වුණාට තමා විසින් තමාට හතුරෙක් වුණොත් මෙතනින් මේ කය ඉවත් වෙන මේ කයෙන් අපි ඉවත් වෙනවත් එක්කම අවීචයක ගිහිල්ලා උපදිනවා. වෙනත් නිරේක ගිහිල්ලා උපදිනවා. പ്രേත ලෝකෙක තිරිසන් ලෝකෙක ඉපදෙනවා. මැස්සෙක් මදුරුවෙක් වෙලා ඉපදෙනවා. කූඹියෙක් කෝඳුරුවෙක් වෙලා ඉපදෙනවා. මේ ඉපදිලා ඉන්න සියලුම තිරිසන් සත්තුන්ට මනුස්ස ජීවිතයක් තිබුණ කියන කතාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. කූඹියා දිහත් බලලා කල්පනා කරනනේ එයාටත් මට වගේ මනුස්ස ජීවිතයක් තිබුණා. මදුරුවා දිහා බල්ලත් කෝඳුරුවා දිහා බල්ලත් ඒකම හිතන්න ඕනේ එයාටත් අපිට වඩා වගේ ජීවිතයක් තිබුණා. මහ පොළොව හාරනකොටත් පණුව හම්බ වෙනවා. අසූචි ගොඩවල් වලත් පණුව දකිනවා. කුණු වෙච්ච එළවලු පළතුරු වලත් අපි පණුව දකිනවා. ඒගොල්ලෝ ඉතා අප්‍රසන්න ස්වභාවයෙන්ම ජීවත් වෙනවා. නමුත් ඒ හැමෝටමත් මනුස්ස ජීවිතයක් තිබුණා. නමුත් මට වගේම මනුස්ස ජීවිතයක් තිබිලා ඒගොල්ලෝ අද ඒ වාගේ තැනක ඉන්නේ ඇයි? සිල් තිබුණේ නැති නිසා. අපි අතන මුලින් කතා කළා ශ්‍රද්ධාව සීලය. එහෙමනම් ශ්‍රද්ධාව තිබිලත් නැහැ. ශ්‍රද්ධාව තිබුණ නැති හින්දා ජීවිතවල සිල් ගුණ දියුණු වෙලත් නැහැ. ආන් ඒ නිසා ඒගොල්ලෝ තිරිසන් ලෝකවල ඉපදිලා ඉතා අප්‍රසන්න ජීවිත ගත කරනවා. ඒකට භාග්‍යතුන් වහන්සේ මේ කරුණ අපිට පැහැදිලි කරනකොට මේ සීලය තමයි පුද්ගලයා ඊළඟට උපදින්නේ කොහෙද කියන කාරණාව තීරණය කරන්න කියන එක දේශනා කරලා තියෙනවා. සීලයෙන් තමයි තීරණය වෙන්නේ කොහෙද උපදින්නේ කියලා. සීලය හැර වෙනත් දාන ආදී බොහෝ කුසල කර්මයන් කරලා තිබුණත් ඒ දේවල් වලින් උපදින තැන තීරණය කරන්නේ නැති බවම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට දාණයට පුළුවන් වෙන්නේ ඉපදුනාට පස්සේ ලැබෙන්නේ මොනවද කියලා තීරණය කරන්න. ගෙවල් දොරවල් හදලා දීලා තියෙනවා වෙන්න පුළුවන්. ආහාර පාන දන් දීලා තියෙනවා වෙන්න පුළුවන්. යාන වාහන දන් දීලා තියෙනවා වෙන්න පුළුවන්. වතු පිටි ඉඩ කඩන් දන් දීලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ හැම දෙයකම විපාකය අපිට එන්නේ කොහේ හරි තැනක ඉපදුනාට පස්සේ. කෙනෙක් ඒ වාගේ මහා පිංකම් ගොඩකුත් කරලා තියෙනවා. නමුත් සිල් තිබුණේ නැති නිසා එයා තිරිසන් ලෝකෙ ඉපදෙනවා. හැබැයි අර කුසලය ඍජුවම අපිට විපාක දෙන්නේ නැහැ තිරිසන් ලෝකෙ. මොකද අපිට වාහනයක් ලැබෙන්න තියෙන කුසලයේ තිරිසන් ලෝකෙදි හම්බ වෙන්නේ නැහැ. හොඳ නිවාස හම්බ වෙන්න තියෙන කුසලයේ තිරිසන් ලෝකෙදි හම්බ වෙන්නේ නැහැ. එහෙනම් තිරිසනුන්ට භුක්ති විඳින්න බැරි දේවල් එහෙදි හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් දැන් අපි මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නවා. හැබැයි මතක තියාගන්න ඕනේ අපි හැමෝම තිරිසන් ලෝකෙ උපද්දවන්න ඕන කර්ම අපි ගාව ඕන තරම් තියෙනවා. තිරිසනෙක් හැටියට ඉපදිලා විඳින දුක මේ මනුස්ස ලෝකෙදී අපිට විපාක දෙන්න බැරි හින්දා ඒ අකුසල් එහෙම්ම බලාගෙන ඉන්නවා. හැබැයි මෙතනත් අකුසල් රැස් කර ජීවත් වෙලා මෙහෙන් මැරිච්ච ගමම්ම අර අකුසලුත් එකතු වෙලා ආය සංසාරේ ආත්ම සමහරට කෝටි ගානකට ගොඩ එන්න බැරි වෙන්න මේක විපාක දෙනවා. අපි ඉන්නේ මහ ලොකු අනතුරක. එසේ මෙසේ සුළුපටු අනතුරක නෙමෙයි අපි ඉන්නේ. මහ භයානක අනතුරක් ළඟ ඉන්නේ. ආන් ඒ හින්දා වහ ඒ අනතුරෙන් එතර යන්නම කටයුතු කරන්න ඕනේ. හැම මොහොතකම ජීවිතේ සිහියෙන් කල්පනාවෙන් කුසලයෙන්ම පුරවන්න ඕනේ. හරියට කොයි වගේද ලැබුගින්නක් පැතිරිලා එනවා. අපිට ආරංචි වෙනවා එහා ගමත් ලැබුගින්නට බිලි වුණා, ඊළඟ ගමත් ලැබුගින්නට බිලි වුණා, අපේ ගමටත් ලැබුගින්න ඇතුල් වෙලා දැන් ගම පටන් ගන්න තැන තියෙන ගෙවල් දවාගෙන එනවා. තාමත් අපි අපේ ගෙදරට වෙලා ඉන්නවද? නෑ. අපිත් යට වෙන බව දන්න නිසා ගෙදරින් බැහැලා ගින්නට ප්‍රතිවිරුද්ධ පැත්තට අපි වේගෙන් යන්න තමයි උත්සාහ කරන්නේ ගින්නෙන් බේරෙන්න. වෙනතුනි මේ සංසාරේ අපි රැස් කරගත්ත කර්ම ප්‍රවාහයත්
මහ ලැව්ගින්නක් වගේ. අපි අද මෙතන වාඩි වෙලා හිටියට පෙර අකුසල කර්මය මේ වෙනකොට ටික අපිට ලංවෙවි ඉන්නවා. ඒ කාරණාව ගැන හිතන්නේ නැතුව අපි තාමත් මෙතෙන්ට වෙලා රැස් කරන්නේ අකුසල්ම නම් අපි කරන්නේ ඒ කර්ම ප්‍රවාහයෙන් ප්‍රතිවිරුද්ධ පැත්තට යන එක නෙමෙයි. අපි ඒ කර්ම ප්‍රවාහයේ පැත්තට දුවනවා. ලැබුගින්න එන්නේ නැති පැත්තට දුවනවා නෙමෙයි. දැන් අපි ඔක්කොම කරන්නේ ලැබුගින්න පැත්තට දුවනවා. ආන් එහෙම වෙනවා මෙතෙන්ට වෙලා හරියට කරුණු අවබෝධ කරලා ජීවිතේ කුසල් රැස් කරගත්තේ නැත්තම්. ඒ නිසා එහෙම වෙන්න දැඩි දුක් විපාක වලට ජීවිතේ ලක් වෙනවා. ගින්නට ලං වෙන්න අපිට ගිනිසර හොඳටම දැනෙනවා. ගිනිසර දැනි තමයි අපි පිච්චෙන්නේ. එහෙනම් මේ ජීවිතේ කුසල් නොකර අකුසල්ම කර ඉන්න ජීවිතයේ අවසාන කාලය වෙනකොට ඒව අපිට ගොඩාක් බලපානවා. ඒ නිසා අපි ගොඩාක් විඳවනවා. ඒ නිසා අපි ගොඩාක් දුක් විඳිනවා. බොහෝ වේදනාවන්ටපත් වෙනවා. ආන් ඒ නිසා මෙතන සඳහන් කළා කරොන්තෝ පාපකං කම්මං යං හෝති කටුකප්පලං. යමෙක් කරගත්තා වූ පාප කර්මය ඔහුට ඊටාම කටුක වූ අත්දැකීම් තමයි අත්පත් කරලා දෙන්නේ. මේ ජීවිතේ දුකකටපත් වෙනවා. අපි කරන හැම කර්මයකින්ම කොටසක් මේ ජීවිතෙන් විපාක දෙන්න බොහෝ වෙලාවට බලපානවා. ඒකෙන් වැඩි කොටසක් මරණයෙන් පස්සේ විපාක දෙනවා. යම් කෙනෙක් නිරයක වැටුනොත් ආයුෂ ප්‍රමාණය මෙච්චරයි කියලා සීමා කරන්න බැරි තරම් බොහොම දුක්ඛදායකයි. අපේ බුදුරජාණන් වහන්සේ නම් කෙනෙක් නිරයට යනවට කැමති වුණේම නැහැ. ඇයි? ඒ නිරා දුක ඒ තරම්ම භයානක නිසා. ඒක වචන වලින් වචන කරලා කියන්න අපිට තේරෙන්නේ නැහැ. අපිත් මේ නිරේවල දුක් විඳපු වාර අනන්තයි අප්‍රමාණයි. නමුත් ආයේ එහෙන් නිදහස් වෙලා මොකක්ද කුසල කර්මයකින් මෙහාට ආපු නිසා ඒ තැන් වලින් නිදහස් වෙලා මැරිලා ඇවිල්ලා මෙහි ඉපදිච්ච හින්දා අපිට නිරේ විඳපු දුක් කන්දරාව මතක නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒක හොඳට දන්නවා. ඒ නිසායි කැමති උනේ නැත්තේ කෙනෙක් නිරේට යනවට. හරියට නිකන් අපි සමහරලාට දකින්න ඔය ගිනි කඳු වගේ දේවල් ක්‍රියාත්මක වෙනකොට ලාවා උණු වෙලා පැහෙන හැටි අන්තර්ජාලයේ මොන තරම් අපි ඒව දකිනවා. ලොකු හැලියක් වගේ වටේට කඳු ඉතුරු වෙලා මැද්ද පැහෙනවා. අර වතුර බුබුලු දදා පැහෙනවා වගේ. තනිකරම රතු පාට ගින්දර. ඒක දිහා බලාගෙන කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් වුණොත් මේක නිරේද කියලා. ඒක නිරේ නෙමෙයි. ආන් ඒ ලාවා හැලියේ ලාවා වල මොන තරම් බිහිසුණුද? ආන් ඒ වාගේ 100,000 ගුණයකින් බිහිසුණුයි නිරය. කෙනෙක් නිරයෙන් බේරගන්න ඉන්නකොට තව කෙනෙක් නිරයට යනවා වෙන්න පුළුවන්. හැබැයි භාග්‍යතුන් වහන්සේ නිරයට යන කෙනා බේරනවට වඩා අනික් කෙනා නිරයෙන් නිදහස් කරන්න කටයුතු කළා. නිරයට යන්න බොහෝ පව් තියන අය බේරගන්න කටයුතු කරනවට වඩා බේරෙන්න පින් තියෙන කෙනා බේරගත්තා. මාගන්දියාගේ අම්මටයි තාත්තටයි සෝවාන් වෙන්න පින් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් දැකලා මාගන්දියාගේ ගෙදරට වැඩියා. ඒ අම්මා තාත්තට පින් තියෙන හින්දා. හැබැයි දන්නවා මේ දෙන්න බේරෙනකොට දුව වීචිට යනවා කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව ගැන හිතලා ඒ ගෙදරට වැඩියේ නැතුව හිටියනම් දුව විතරක් නෙමෙයි අර දෙන්නත් සංසාරේ ඒ තැනටම තමයි ඇද වැටෙන්නේ. මොකද මිත්‍යා දෘෂ්ටික පවුලක්. ආන් ඒ නිසා ඒ දෙන්න සංසාරයෙන් බේරෙන්න භාග්‍යතුන් වහන්සේ කටයුතු කළා. තෝදෙය්‍ය කියන බමුණ ජීවත් වෙලා ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේට බැන්නා. එහෙම බැනලා තිරිසන් ලෝකෙ ඉපදුනා. නමුත් මහා කරුණා සමාපත්තියෙන් දකිනවා භාග්‍යතුන් වහන්සේ තෝදෙය්‍යගේ පුතා සුභමානෝකයා. එයාට සෝවාන් වෙන්න පින් තියෙනවා. සුභමානෝක සංසාරයෙන් එතර කරවන්න ඒ ගෙදරට වැඩියහම තෝදෙය්‍ය සුනකෙක් වෙලා ඒ ගෙදරමයි ඉන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේට බුරලා විචිට යනවා කියලා. නමුත් එයා කරගත්ත කර්ම ප්‍රවාහය හුඟක් ලොකුයි. මෙයා බේරන්න පුළුවන් තැනක ඉන්නවා. ඒ නිසා එයා බේරණ එකම වටිනවා ඒ භාග්‍යතුන් වහන්සේ පිහිට වෙච්ච හැටි.
ඒ නිරය ඒ තරම්ම භයානක හින්දා. එහෙමනම් මේ අකුසල ධර්මයේ හැම වෙලාවෙම අපිට බොහොම කටුක විපාක ගෙනල්ලා දෙන බවයි භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළේ. මේ ගාථා ධර්මයට අනුකූලව තවත් සාකච්ඡා කරන්න කරුණු බොහෝමයක් මේත් එක්ක මේ වටා සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් අපිට ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙමින් පවතින නිසා මීට වඩා ඒ පිළිබඳව කරුණු සාකච්ඡා කරන්න අපි කාලය ගත කරන්නේ නැහැ. එහෙනම් හැම වෙලාවෙම අපි උත්සාහ කළ යුත්තේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය පෙර කරපු දැවැන්ත කුසල කර්මයක ප්‍රතිඵලයක්. ආංගිකේ වටිනාකම හොඳට දැනගෙන ඒ වටිනාකම හොඳට අවබෝධ කරගෙන මට හම්බ වෙච්ච මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය අපිට එසේ මෙසේ ජීවිතයක් නෙමෙයි හම්බ වෙලා තියෙන්නේ. මිනිස්සු ඉපදෙනවා අබුද්ධෝත්පාද කාලවලත්. නමුත් බුද්ධෝත්පාද කාලයක ලබා ගන්න මනුෂ්‍ය ජීවිතයක් තරම් ඒක වටින්නේ නැහැ. බුද්ධෝත්පාද කාලවලත් මිනිස්සු ඉපදෙන ඕන තරම් හැබැයි සම්මා දිට්ඨියේ පිහිටපු අය ඉන්නේ බොහොම ටිකයි. මේ බුද්ධාන්තරයේ මනුස්ස වුණත් වැඩක් නැහැ. මිත්‍යා දෘෂ්ටිකව ඉපදුනා නම් ඒත් මේ ධහමෙන් අපිට ප්‍රයෝජනයක් නැතුව යනවා. එහෙමනම් අපි මනුෂ්‍යත්වයේ ලබන්න කොච්චර පින් කළාද? බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යත්වයේ ලබන්න කොච්චර පින් කළාද? බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යත්වයේ ලැබලත් සම්මා දිට්ඨියෙහි පිහිටන්න පුළුවන් බෞද්ධයයි සම්මත පරිසරයකට ඇවිල්ලා ඉපදෙන්න අන් සියලු දෙනාට වඩා අපි සුවිශේෂී පින් කරපු පිරිසක්. එහෙම කරලත් මෙතෙන්ට ඇවිල්ලා අපි හරියට සම්මා දිට්ඨිකව කටයුතු කරන්නේ නැහැ කියලා කියන්නේ අර අයට වඩා අපි හුඟක් අවාසනාවන්ත පිරිසක්. මිත්‍යා දෘෂ්ටිකම රටවල් තියෙනවා. මිත්‍යා දෘෂ්ටික රටක ඉපදිලා ඒගොල්ලෝ මහ පව් කරනවා. හැබැයි මේ සම්මා දිට්ඨික පවුලක ඉපදිලා ඒගොල්ලන්ට කරන්න බැරි ලෝකේ තියෙන විශාලතම පව් කරන්න පුළුවන්කම තියෙන්නේ අපිටමයි. ඒ මොනවද ලෝකේ කරන්න තියෙන ලොකුම පව්? ඒ තමයි තුනුරුවන්ට නිග්‍රහ කරන එක. දැන් එතකොට සුප්පබුද්ධ කුට්ටි කුෂ්ඨ රෝගියෙක් උනේ භාග්‍යවතුන් වහන්සේ නමක් දැකලා කාරලා කියලා ගහපු නිසා. එතකොට මේ බෞද්ධයයි සම්මත පවුලක ඉපදිලා තුනුරුවන්ට බැන බැන ජීවත් වෙන අය අපි අතර කොච්චර ඉන්නවද? ඇමරිකාව මිත්‍යා දෘෂ්ටික වුණාට එහෙ ඉන්න අය තුනුරුවන්ට බයින්නේ නැහනේ. එංගලන්තෙ මිත්‍යා දෘෂ්ටික වුණාට එහෙ ඉන්න අය තුනුරුවන්ට බයින්නේ නැහනේ. බයින්නේ නැත්තේ ඒගොල්ලෝ මේ තුනුරුවන් කියන කාරණාව දන්නේ නැති නිසා. නමුත් අපි ඒක හොඳටම දැනගෙන අපි අතින් වෙන වරද කොයි තරම්නම් භයානකද කියන කාරණාව හිතන්නවත් බැරි දෙයක්. ආන් මේ කරුණු පිළිබඳව දැනගෙන අවබෝධ කරගෙන තුනුරුවන්ට පූජා කරපු උතුම් වූ ජීවිතයකින් යුක්තව බොහෝ කුසල් රැස් කරගෙන බොහොම සතුටු සිතින් යුක්තව මරු වැළඳ ගන්න පුළුවන් අවස්ථාවක අපි ඉන්නවා. ආන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න මේ සත්පුරුෂ පින්නතුන්ට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන්ම ශක්තිය, ධෛර්යය, භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.